නෑ ඒක අපේ තිබ්බ බෑන්ඩ් එකක් chat on කියන්නේ අපි යාළුවෝ සෙට් එකක් එකතු කරලා මෙහෙට ඇවිල්ලා ඒ බෑන්ඩ් එකේ නමම අපි දාන්න තියෙන්නේ. කපාට ප්ලේ කර කර ඉන්න ගමන් යන මේ බීට් ස්ටයිල් එක වෙනස් වෙලා තිබ්බේ. අපිට පුදුමයි මෙහෙම කොහොමද පැලුවේ කියලා. ආයුබෝවන් සියලු දෙනාටම මම ඔයගලන්ගේ අතරට එන්නේ හුඟ කාලයකට පස්සේ මම හිතනවා ඔයගලන් හැමෝම හොඳින් කියලා. ඉතින් අද මම ආරාධනා කරා මිලානෝ නගරයේ ඉන්න chapter 1 මිලානෝ බෑන්ඩ් එකට. මාත් එක වගේම ඔයාලත් එක්කත් පොඩි කාලයක් ගත කරන්න කියලා මම එයාලට ආරාධනා කරා. ඉතින් මම ඔයගලන් හැමෝම ආදරෙන් පිළිගන්නවා ආයුබෝවන්. පටන් ගන්න කලින් ඔයගලන්ගේ සතුටුසහිත කොහොමද? හොඳයි. ටික කාලයක් කොවිඩ් නිසා පිටියක් ගිලරට වෙලා හිටියා කාලයක්. ඉතින් දැන් ටිකක් වැඩ පටන් අරගෙන කරගෙන යනවා. ඉතින් කට්ටියම හොඳයි. ඉතින් ඉන්ෂාල්ලා අයියේ කියන්නකෝ බලන්න පොඩ්ඩක් බෑන්ඩ් එකේ මෙම්බර්ස්ලා ගැන. මාර්කෝ අපේ ඩිලොන් සංජු සින් කරන්නේ බෑන්ඩ් එකේ. අෂා percussionist, lead guitarist එරොන්, චරිතය drummer, මම keyboardist, උදම් සින් කරන්නේ. එතකොට සින් කරන දෙන්න ඩිලොන් උදම්මි. ඉෂාන් අයියා බෑන්ඩ් එකේ ලීඩර් සහ මැනේජ්මන්ට් එක ඔක්කොම කරන්න යනවා. ඒක අපි මතක් කරන්න ඕන ගීත්වයි ප්‍රගීත්වයි. ඔව් ස්ටේෆාන්. මට අය ඉස්සලා කිව්වා බෑන්ඩ් එකේ මෙම්බර්ස්ලා දෙනෙක් අද නැහැ කියලා. තුන් දෙනෙක් නැහැ කියලා. sorry. මට ඒ තුන් දෙනා ගැන පොඩ්ඩක් කියන්නකෝ. ගීත් rhythm guitarist, Stefan අනිත් keyboardist, එයා තමයි electronic music පැත්ත කවදාද බලාගෙන එතකොට ප්‍රගීතය bass guitarist, එයා මේ දවස් ලංකාවේ. ඒ කියන්නේ ලංකාවේ දැන් මෙහෙට ආවේ නැද්ද? තාම ආවේ නැහැ දැන් චුටි දවසක් ඉඳන් ලංකාවේ ඉන්නේ. එයා එනවා දැන්. එතකොට ඉෂාන් අයියේ කියන්න පුළුවන්ද මේ බෑන්ඩ් එක කොහොමද හැදුනේ කියලා? chapter 1 මිලානෝ බෑන්ඩ් එක තනියමද හැදුවේ නැත්නම් තව කෙනෙක්වට උදව් කරාද? කොහොමද ඒක ගොඩ නැගුණේ? ඇත්තටම උදව් කරා, ගොඩක් අය උදව් කරා. මේ ඉතින් මේ බෑන්ඩ් එක කරන්න ආසාවක් ඇති වුණා මේ බෑන්ඩ් එක කරන්න ඕනි කියලා. ඉතින් ඊට පස්සේ මම ඉස්සෙල්ලාම ඉතින් අපි බෑන්ඩ් මෙම්බර්ස්ලා එකතු කරගන්න ඉබේ. ඉතින් ඒ වෙලාවේ ඉතින් මම ඉස්සෙල්ලාම කතා කරා චරිතයට. ඉතින් ඒ හරහා තමයි ඔමුම රෝන් මල්ලිට කතා කරා. ඊට පස්සේ තමයි ඉතින් කට්ටිය ඔමුම එකතු වෙලා මේ ගමන ආවේ. එතකොට chapter 1 මිලානෝ කියන නම ඇයි ඒ නම තෝරගත්තේ? මොකක්ද ඒකේ පිටිපස්සේ තියෙන ඉතිහාසය? ඒ කියන්නේ අපි ඒක ගැන කතා කරන්න ඕනේ චරිතය කියනවා. නෑ ඒක අපේ තිබ්බ බෑන්ඩ් එකක් chat on කියන්නේ. ඔව් අපි හලාවල තිබ්බ බෑන්ඩ් එකක් අපි යාළුවෝ සෙට් එකක් එකතු කරලා. ඒක අපි ඉතින් රටවල් වලට ගිහින් ගියාට පස්සේ අපි මෙහෙට ඇවිල්ලා මේ බෑන්ඩ් එකේ නමම අපි දාන්න තියුනේ. කට්ටිය. මොකද අපේ ගමේ ඉතින් හලාවත ඒ වගේම සම්මත සමාජ කියන්නේ යාගේ තමයි බෑන්ඩ් එක පටන් ගන්න. ඉතුරු වෙලා ඉන්නේ මෙයා කරේ පරණ බෑන්ඩ් එක. ඉතින් ඒ හරහා ගිහලා තමයි ඊට පස්සේ අපි මේ මිලානෝ වල මේ වැඩි පටන් ගමු කියලා යෝජනා වුණාට පස්සේ ඉතින් අපි නමක් හොයනවානේ දාන්නේ. ඒ වෙලාවේ තමයි චරිතයක් අපි කතා කරලා ඉවරලා මේ ඒ විදිහට චප්ටන් කියනම දැන්. එතකොට දැන් අපි දන්නවා කොවිඩ් තිබ්බ කාලේදී අපිට ගොඩක් දේවල් කරන්න බැරි වුණා. කියන්නේ අපේ තිබ්බ හැම ප්ලෑන් එකක් වගේ එකක්ම ඔයගලන්ට අපි හැමෝටම නවත්තනවා. එතකොට දැන් ඒක පොඩ අඩු වෙගෙන යනවා. අයලා හිතන්නවද ඔයගලන්ගෙම සින්දුවක් කරන්න කියලා? ඔව් අපි දැන් කරගෙන යනවා. දැන් අලුතෙන් වැඩ කටයුතු ටිකක් කරගෙන යනවා. තව මාස දෙක තුනක් ඇතුළත වගේ අපේ අලුත් වැඩක් එළියට එනවා. එතකොට මම අහුවොත් පළවෙනි වතාවට කරපු ෂෝ එක මොකක්ද කියලා? ඒ එක්ස්පීරියන්ස් එක කොහොමද? පළවෙනි වතාවට කරපු ෂෝ එක සරම සඳුන් මේ වගේ මට කතා කරේ ඒ සරම කියන ඉවෙන්ට් එක කරේ යාලා. ඉතින් ඒකට තමයි අපිට 2016 ෆස්ට් ටයිම් කතා කරේ මේ ප්ලේ කරන්න ඉන්නේ කියලා. මිලානෝ. එතකොට මම අහුවොත් දැන්
මේ ඉතාලියට ආවට පස්සේ අයියට මේ බෑන්ඩ් එක ගොඩනගා ගත්තී ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දුන්නා. ප්‍රශ්න වලට කියන්නේ එහෙම ලොකු ප්‍රශ්නයක් නම් ඇති වුණේ. ප්‍රශ්නයකට තියෙන්නේ අර කාලය රස්සාවල් එක්ක ගොඩක් ඒක තමයි තියෙන ලොකු බෑන්ඩ් එකක් කරද්දී එන ප්‍රශ්නේ කියන්නේ අපි මෙහි ඉතාලි විදියට කරන දේ හැමෝම රස්සාවක් කරනවා. මොකද අපිට ගොඩක් දුරට මේ දවසක් එකමාරක් වගේනේ කාලේ තියෙන්නේ හැමදේම අපිට කරගන්න. ඒ අතර ඉතින් අපේ පෞද්ගලික ජීවිතයේ දේවලුත් අපි කරගන්න ඕනේ. ඒ වගේම මේ දේවලුත් අපි කරගන්න ඕනේ. ඉතින් ඒක තමයි තියෙන එකම ගැටලුව අර කාලය මේ මැනේජ් කරගන්න. හරියට. එතකොට දැන් මම අහුවොත් දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දැන් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒතර අයලාට ප්‍රැක්ටිස් කරන්න වෙනම තැනක් තියෙනවා. ඒ කියන්නේ අපි බෑන්ඩ් එකට හදාගත්ත තැනක් කියලා එකක් නෙමෙයි තියෙන්නේ. හැබැයි අපි හැමදාම යන ස්ටුඩියෝ එකක් තියෙනවා. එතනම තමයි අපි ප්‍රැක්ටිස් කරන්නේ. අපි දෙයක් කරගන්නේ එතනම තමයි ගිහිල්ලා. එතන මම අහුවොත් දැන් මේක බෑන්ඩ් මෙම්බර්ස් වලින්. ඇයි ඔයගොල්ලන්ට හිතුනේ ඉෂාන් අයියත් එක්ක එකතු වෙලා මේ බෑන්ඩ් එක කරන්න? ඉතින් ඉෂාන් එක්ක ඉෂාන්ත් මට කතා කරන්න ඉස්සරහට වගේම මම බෑන්ඩ් එකට වෙන්න පුළුවන් අපිට ඊට කලින් යාළුකමක් තිබ්බා. ඒ වෙද්දි ඉතින් මා තෝරගත්ත බෑන්ඩ් එකක් කට්ටියත් හොඳයි. ඒතුළු ගියාම තමයි දැනගත්තේ කට්ටියම සහෝදරයෝ වගේ එකමුතුමක් තමයි. ෆැමිලි එකක් අපි එක එක්කෙනාගේ හිතේ මොනවත් නැහැ. කවුද මොනවද කරන්නේ කින්දවන්ද මියුසික්. වෙලාවට මියුසික් කට්ටිය hina වෙන විදිහට hina වෙලා කට්ටිය ෆැමිලි එකක් වගේ තමයි. ඉතින් ඉෂාන් හරියට මැනේජ් කරනවා බෑන්ඩ් එක. එයාගෙත් ජොබ් එක කරන ගමන් සෑහෙන අමාරුයි ලංකාවේ බෑන්ඩ් එක කරනවා වගේ නෙමෙයි. ඉතාලියේ බෑන්ඩ් එක කරනවා කියන එක. මොකද අපි රස්සාව කරේ නැත්නම් අපිට නිතරම දෙයක් කරගන්න බෑ. ඉතින් ඒ දෙකම බැලන්ස් එකේ යනවා. ඉතින් මා තෝරගත්තා. ඉතින් ගිහලා බලුවා කොහොමද කියලා. ඉතින් දිගටම ආපු ගාන නම් අදටත් ඉන්නවා. ඉතින් හරි ලේසි වැඩ කරන කට්ටියම සහෝදරයෝ වගේ. එහෙම තමයි නේද? ගොඩක් අර බෑන්ඩ් එකක් කරනවට වඩා අපේ ජීවන එක සහෝදරකම. හැමදේම අපි මියුසික් වල හම්බෙනා රෙඩි අපි නිකන් හම්බෙනවා. ඒ තමයි. එතකොට මම අනිත් අයගෙන් අහුවොත් එම ඇයි ඉෂාන් අයියත් එක්ක මේ එකතු වෙන්න හිතුනේ? හේතුව මම කිව්වොත් මගේ පර්සනල් මේක ඇහුවොත් මම කියන්නේ මම ඇත්තටම ඉස්සෙල්ලා දැනගෙන කියන්නේ කවුද කොහොමද කියන එකවත් දැනගෙන කියන්නේ මම ඉස්සෙල්ලා මුලින්ම කතා කරේ ඉෂාන් තමා මම ලීඩ් කරන්න කෙනෙක් අවශ්‍යයි කියලා. කාලෙත් එක්ක යද්දී හම්බෙච්ච පේසත් එක්ක හැදිච්ච බැඳීමත් එක්ක බෑන්ඩ් එක ගොඩක් එහා ගියා. ඉතින් දැන් තාමත් තියෙන එක. ඒ කියන්නේ සහෝදරයෝ. Music second place. ඒ කියන්නේ ඔයගොල්ලන් බෑන්ඩ් එකක් විතරක් නෙවෙයි ඔයගොල්ලන් සහෝදරයෝ. සහෝදරයෝ අපි කරනවා තමයි හැමදේම කන්නේ බොන්නේ හැමදේම. ඔය කියන්නේ අපි විතරම එකිනෙකා මේ කතා කරලා අහනවා මේ හොඳින් නේද? මොකද දැන් හරියට ඉන්නවද හොඳින්? ඉවත් වෙලා ඉන්නේ. ඒ කියන්නේ නෑ. ඒ කියන්නේ මොකක්ද අවුලක් ඉන්නවා වගේ සතුටක් නැතුව ඉති ගා ගෲප් එකේ තේරෙනවානේ කවුරු හරි සයිලන්ට් වෙලා ඉතින් ඔයලා බලන එක එක්කනගෙන ඉතින් මෙසේජ් එකක් කරලා අනේ කට්ටිය ගෲප් එක කවුරු කියන දේ සම්බන්ධ සාටයක් නැති කොච්චරතර විවේකයක් හම්බෙච්ච ගමන් හැමෝම එකතු වෙනවා. කොහේද ඉතින් අපි හම්බෙලා චරිතලයේ ගෙදර සංජුගේ ගෙදර හම්බෙලා ඉතින් අපි ඔක්කොම කනවා මොනවා එකට කට්ටිය. ඉතින් ඒක යතර තමයි ඉතින් බෑන්ඩ් එකේ මියුසික් උත් එන්නේ ඉස්සරහට. ඔව්. ඒකත් එක්කම තමයි මියුසික් යනවා ඒකත් එක්ක. මම දැන් මට අහන්න තත්ත්වයක්. අපි දන්නවා සාමාන්‍යයෙන් ඕනම දෙයක් අපි ඕනම ඉවෙන්ට් එකක් එහෙම කරද්දී පොඩි ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ ප්‍රශ්න වලදී සාමාන්‍යයෙන් දැන් මම අහුවොත් සංගීත භාණ්ඩයක් එහෙම ගැටලා තියෙනවද ඔයගොල්ලන් ෂෝ එකක් කරලා? මට හිනාන්නේ හේතුව තමයි මේ ළඟම උනායි. අපි ඔව් ඒක මමයි දැක්කේ මුලින්. මම ප්ලේ කර ඉන්නකොට චරිතය වගේ වෙනකල් මම ගොඩක් චරිතය ළඟම තමයි ඉන්නේ විතරම. එයාත් එක්කම ඉන්නේ. ඒතකොට මම කීබෝඩිස්ට් මම මෙහෙම ගොඩක් වෙලාට කොහොමද අපි බල ඉන්න ආවියෙම ඉන්නේ. ඒකට ප්ලේ කර ඉන්න ගමන් යන මේ බීට් ස්ටයිල් එක වෙනස් වුණා ඒ පාට. ගාන ස්ටයිල් එක වෙනස් වුණා කෝක් ගියා. පොඩි සද්දයක් ආවා. මම සිං කරේ මම සිං මොකක් හරි වුණා කියලා. සමේ මොකක්ද කියලා හොයාගන්න බෑ. ගාන ස්ටයිල් එක වෙනස් වුණා වෙනම එකක් ආවේ. ඊට පස්සේ චරිතය මොන මේව දාලා
මේ පෙන්නවා ස්නෑයි කියන්නේ කොනේ ඉඳන් මේ කොනටම ගිහිල්ලා තිබ්බේ. අපිට පුදුමයි මෙහෙම කොහොමද පැලුවේ කියලා. හයියෙන් බ්‍රේක්. මෙයා කියනවා හයියෙන් ඒක මෙයාගේ ගියාවක්. ඔව්. ඒ වෙලාවේ මේ ඒක ලොකු ප්‍රශ්නයක් අතන කියන්නේ මේ වෙලාවට කොහින්ද ස්නෑ එකක් අපිට නෑ ඒ වෙලාවේ. ඔව් ඒක මාරා. තව අපිට ගොඩක් වෙලා බය කරන්නත් තියෙනවා. ඒ පස්සේ ෆොටෝත් ඔව් ඒ ඔක්කොම තියෙනවා. ඉතින් ඊට පස්සේ ටක් ගාලා හැබැයි ඉෂාන එළි ඉන්නේ. එතකොට එයා මම එළියේ මට ඇහුණා එකපාර සද්ද වෙනස් වුණා මොකක් දෙකක් වුණා දඩබඩ ගාලා මම ඉඳුගෙන ආව උඩට. එයා එද්දි දැක්ක විස්තරේ. සර්ප්‍රයිස් එක. හැබැයි කියන්නේ සින්දුව නවතින්නවත් මොකුත් නෑ. ශරීරය එළියම ස්ටයිල් එක වෙනස් කරා. කවුරුද දන්නේ? එතකොට දැන් මට තේරෙනවා මේ දැන් ඔය අවස්ථාවේදී අනිවාර්යයෙන්ම අයියලා ටික ප්‍රෙෂර් එකක් එනවනේ. එතකොට ඔයා දැන් අයියා බෑන්ඩ් ලීඩර් හැටියට කොහොමද ඒක ඒ ප්‍රශ්නේ විසඳුනේ? එතනදී අපිට විහිළුනේ ඇත්තටම අශාර ඒ වෙලාවේ. මේක අපේ වටේ හිටපු අපේ අපිට මේ වෙලේ අතරම ජනිත් රංග. ඔව් හැමෝම අපේ සෞන්දර්ය කලබල වෙන්න එපා මේ මොකද ඒ වෙලාවට කරන්න ඕනේ කියලා ඒ වෙලාවට අක්කාලා ඉතින් ඔව් කවුරු අයිඩියා එකක් දුන්නා හැබැයි මේ ස්ටෙෆාන් දුන්නා. ඔව් ස්ටෙෆාන් අශාර ප්ලේ කරන ඉන්ස්ට්‍රුමන්ට් එක මේ ටිපාල් කියලා ඉන්ස්ට්‍රුමන්ට් එකක් තියෙනවා. ඒකේ මේ වෙලම් එකක් ටක් ගාලා ඒක උදව් කරේ රංග ජනිත් එතකොට අපේ එදා හිටිය තව ඉමාන් ඔව් ඉමාන් ඒගොල්ලෝගේ හිටියාට විනාඩි 5ක් වගේ ඇතුළත ප්‍රශ්නේ ඔව් විසඳගත්තා. කවුරුත් එළියේ කවුරුත් කිසිම කෙනෙක් දන්නේ නැහැ මේ මොකක්ද කියලා. මියුසික් ජීවිතේ විනාඩි 5 අද දැනගන්නවනේ. මියුසික් ජීවිතේ විනාඩි 5 තමයි මේ අපිට අපේ අත්දැකීම් එක්ක ආපු ෆෙෂර්ම විනාඩි 5. මොකද ඒක වෙලාවේ මොකද්ද කරන්නේ කියන තැන හිටියේ එකපාරටම කට්ටිය ඊට පස්සේ තමයි ටක් ගාලා අයිඩියා එක ආවේ මේ කරමු කියලා. ඒ වෙලාවේ චරිතය කතානේ. මම ළඟට ගිහලා චරිතය හිතන්නේ බම්. ඕනේ නැහැ හැමතිස්සම හරි කාමේ අපි අපි හරි කූල් කරනවා මේ ඉෂාන් ඇවිල්ලා මේ නෑ හරි ඕන එකක් කමන් නෑ බං හරි ඕන එකක් කියන්නේ කමන් නෑ බං මේක උනා ඒ මම කියන්නේ මං හිතන්නේ ඒක හොඳයි නේ නැත්නම් අපි අපව එහෙම බෑන්ඩ් ලීඩර් කෙනෙක් නැති වුණොත් මං හිතන්නේ ඒක හරි අමාරුයි වැඩක් කරගෙන යන්න නේ මම ශීකල ඇත්තටම තියෙනවා අපිට ඒ කියන්නේ දැන් අපි වෙලාවට එන ප්‍රශ්නේ ඉඳන්ම ඒකවල තියෙනවා ඒ කියන්නේ දැන් ඉෂාන්නේ කොයිලේකවත් ආයි කියන්නේ මොරාල් බිමට දාන්නේ නැහැ මොරාල් කියන්නේ ඩවුන් කරලා නැහැ දේකුත් එක්කලා යා පොඩක් වොයිස් මෙසේජ් එක දාන පොඩි දෙයකට පොඩි නෙමෙයි සාමාන්‍යයට තුනක් හදලා හදලා මේක මෙහෙම කරා ඒ ආවට පස්සේ නෑ ඒ වගේ ඉන්නවනේ ඇති මේ වගේ පොඩි නෙමෙයි ඔව් තමයි ඩිංග මෙයා නම් මැසේජ් දානවා දැන් මම මෙයාත් එක්ක කලින් ඉන්ටර්විව් එකක් කරා මෙයා පොඩ්ඩක් කන්ටැක්ට් කරගන්න හරිම අමාරුයි කෝල් එකම ආන්සර් කරන්නේ නැහැ මැසේජ් දාන්න 10ක් විතර නෑ අපි ඒක ෆෝන් සම්බන්ධ අඩුපාඩු පස්සේ ඒවා කතා කරලා වෙනම ප්‍රෝග්‍රෑම් පළවෙනිම තැන යනවා නම් යන්නේ අනිත් පැත්තට අනෙක් වෙන්නන්න මට ආසයි තව ඔයාලගෙන් ප්‍රශ්න අහන්න කලින් අපි පොඩි සින්දුවක් ප්ලේ කරමු නේ අහමු නේ සින්දුවක් See
सादा हीनयत दो किया पैसे में हंस देनो ना ससुर पुरा हसरल कता रे पहंतुरा देनो ना उपमा भवे पुरा सुसुंदक कतवेलो ना मुज़मिन मुसीबिन आदरी मामतु पेला ගොඩක් ලස්සනයි ඔයගොල්ලන් ප්ලේ කරපු සින්දුව. මට චරිතයෙන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි දන්නා ඩ්‍රමර් කෙනෙක් කියන්නේ බෑන්ඩ් එකේ ඉම්පෝටන්ට් කෙනෙක්, වැදගත් කෙනෙක්. අයියා කොහොමද ඩ්‍රමර් කෙනෙක් වුනේ? ඩ්‍රමර් කෙනෙක් වුනේ කියන්නේ අපි අර ලංකාවේ පටන් ගත්ත බෑන්ඩ් එකේ පටන් ගන්න යනකොට හිතුවා මේක හරියටම කරන්න ඕන කියලා. එතකොට පටන් ගත්තේ නිකන් ඩ්‍රමර් කෙනෙක් වගේ. මේක ඉගෙන ගන්න ඕන කියලා හිතුණා. ඊට පස්සේ ටයිරෝන් සිල්වා මගේ ගුරුතුමා. එයා ගාවට ගියා ක්ලාස් ගිහිල්ලා ඉගෙන ගත්තා හරියටම කොහොමද මේ බේසික් එකේ ඉඳන්ම මේ ඩ්‍රමා කෙනෙක්ගේ උඩ ඉඳ ගන්න එක පවා හැමදේම ඉගෙන ගත්තා. ඉගෙනගෙන තමයි මේ විදියට ප්ලේ කරන්න හැදුනේ. ඉතින් සංජු අයියේ මට කියන්නකෝ ඇයි ඔයාට ආස හිතුනේ සින්දු කියන්න? සින්දු කියන්න. ඉතින් සින්දු කියන දේ මෙන්න හැමදේම අපි පොඩි කාලේ තමයි ඔය පටන් ගන්න හැමදේම ඉන්නේ ආසෙ හිතලා. මට සින්දු කියන්න ආසෙ හිතුනේ මගේ අම්මා විද්‍යාර්ථී කරද්දී ගෙදර වැඩ කරද්දී පොඩ්ඩක් එයා කාටවත් දැන් සින්දු කියන්නේ එයා තනියම මුහුණනවා. අපි මුහුණනවා කියලා කියන්නේ කාටවත් දැන් අම්මා අද වෙනකන් සින්දු කියලා නැහැ. ඇත්තම කතාව. මමත් අහලා තියන්නේ කියන්නේ සින්දුවක් කියනවා කියලා එක දවසේ මුළු ජීවිතේම. එයා තනියම මුහුණනවා. ඉතින් එතනින් තමයි පටන් ගත්තේ. සින්දු කිව්වා ලංකාවේ බෑන්ඩ් කරා තරගවලට ගියා. ඉතින් ඔහම ගිහලා එතනින් තමයි ඉතින් පටන් ගත්තේ. හැබැයි ඉතාලියට ඇවිල්ලා නම් අවුරුදු 8ක් 9ක් හැමදේම අතහැරලා හිටියා. ඒ කියන්නේ කාලෙත් නෑ ඒත් එක්ක. පස්සේ ඇත්තටම ආයෙ මියුසික් වලට ආසිකුනේ බෑන්ඩ් එකට ගියාට පස්සේ ඇත්තම කිව්වොත් ඊට පස්සේ තමයි ආයෙ වොයිස් ප්‍රැක්ටිස් වොයිස් ට්‍රේනින් හැමදේම කරලා එමුදා පටන් ගත්තා. මම අයියෙන් හැවොත් එම පළවෙනියටම කිව්ව සින්දුව මොකක්ද කියලා මතකද අයියට? ඇත්තටම මතක නැහැ. යාළුවෙන් නම් කිව්විටින් එහෙම මතකයක් නෑ ඇත්තටම. ඒක අහන්නනේ අම්මට. අම්මා මට අහලා කියන්න. දැන් මට ඉෂානයි ප්‍රශ්නයක් තියෙනවා. ඉෂානයි අපි දන්න සාමාන්‍ය දෙයක් පටන් ගත්තී. අපේම දෙයක් කියලා පටන් ගත්තී ගොඩක් මිනිස්සු ඉන්නවා හැමතිස්සෙම සපෝටිව් නෑ. ඒ කියන්නේ මේක කරන්න මම වාට උදව් කරන්න කියලා හැම එක්කෙනෙම එහෙම නෑනේ. පොඩි ප්‍රමාණයක් තමයි ඉන්නේ. ඔව්. ඒතර අයියට කියලා නැද්ද බෑන්ඩ් එක පටන් ගද්දී ඔක හරියන්නේ නැහැ කරන්න බොරු වැඩක් ඔක නවත්තන්න කියලා නැද්ද කවුරුත්? එතකොට ඒ කියපු කෙනෙක්ට අයියා කොහමද උත්තරේ දෙන්නේ? මෙහෙමයි ඒ වගේ වෙලා තියෙනවා එහෙම ඉඳලා තියෙනවා ඒ වගේම මෙහෙම ඒකේ දෙපැත්තක් තියෙනවා සමහර අය දැන් මෙහින් කියන්නේ අපි දැන් ඉතාලි ජොබ් කරන්න ඇවිල්ලා මියුසික් කරන්න බෑ අක්ෂර දෙයක් මෙහි කරන්න බෑ කියන අය කියනවා ඉතින් රස්සාවල් කරගෙන එහෙම සමහර අය ඉතින් අර හිත යටින්ම එහෙම කියන අයත් ඉන්නවා මෙහෙම කියලා ඉතින් එහෙම අය හම්බෙලා තියෙනවා ඉතින් අනිවාර්යයෙන්. ඒතර අයියා ඒ වගේ දෙයක් එහෙම දේවල් ඇහෙද්දී අයියට හිතලා තියනද ඔව් මෙයාලා කියන එක ඇත්ත මං හින්දා නවත්තන්න ඕනේ කියලා එහෙම හිතලා තියෙනවද? දුක හිතලා එහෙම තියෙනවා. එහෙම හිතුන්නේ නැහැ මොකද මාත් එක්ක ඉන්න මේ සහෝදරයෝ ටික හින්දා. මොකද මෙයාලා එක්ක එහෙම කවදාවත් කවුරු පිටින් කවුරු මොනා කිව්වත් මෙයාලා එක්ක ගමන යන්න පුළුවන් කියන විශ්වාසය මට තිබ්බා. ඒ කියන්නේ එයාලා කියන කරන්න නවත්තන්න එපා එහෙම කියලා සපෝට් කරනවා. ඒකටත් වඩා ඉතින් කොච්චර මොන ප්‍රශ්නයක් මොන විදියට ආවත් මේ අපි හැමෝම එකට කතා කරලා ඔව් තීරණ ගන්න ඒක විසඳ ගන්නවා. ඒ ඔක්කොම කතා කරලා තීරණ ගන්නවා. ඔව්. අත්‍තරම. ඒ කියන්නේ මගේ තීරණ මත හැමදේම යන්නේ මම කියලා දෙන්නේ. ඔයාලා හැමෝගෙම අදහස් එක්ක තමයි මේ ගමන යන්න ඕනේ කියලා. මම හිතන්නේ ඒක තමයි බෑන්ඩ් එක කියන්නේ. ඒකේ අපි දැන් ලීඩර් කියන්නේ ඒක තමයි නේ මම හිතන්නේ ඒක. අවුරුදු දැනට අපි අවුරුදු 5ක් විතර බෑන්ඩ් එක පටන් අරන් මේ පටන් ගත්ත දවස් ඉඳලා රෝන් චරිත් ඊට පස්සේ තමයි මේ හැමෝම අපිත් එක්ක එකතු වුණේ.
ඉතින් පටන් ගත්ත දවසේ ඉඳලා දැන් අවුරුදු 5ක් ඉතින් අපි අදටත් මේකට සහෝදරයෝ ඉන්නේ ඒකයි. එතකොට මම හවොත් එම අයියට බෑන්ඩ් එකේදී අපි හැමෝටම ඉන්නවා කවුරු හරි ස්පෙෂලි උදව් කරපු එක්කෙනෙක්. ඒ කියන්නේ දැන් මගේ වැඩක් කරද්දී මට ගොඩක් උදව් කරේ මගේ අම්මයි තාත්තයි. එතකොට අයියට හිතියද බෑන්ඩ් එකේ එහෙම පටන් ගද්දී චරිත් අයිය ඇර වෙන කවුරු හරි කියලාද? ඒ කියන්නේ බෑන්ඩ් එකේ මෙම්බර්ස්ලා ඇරද? ඔව්. එහෙම හිටියා ඇත්තටම කියන්නේ මතක් කරන්න මේ වෙලාවේ අසංකව මතක් කරන්න ඕන. අසංක අපේ ඉස්සලම බේස් ගිටාර් අපේ බෑන්ඩ් එක පටන් ගන්න ඉඳලා එයත් ලොකු සපෝට් එකක් වුණා මේ බෑන්ඩ් එක කට්ටිය අපි එකට හදන එකට. ඒ වගේම තමයි ඩිලේෂ් අයියා මතක් කරන්න ඕනේ. එයා දැන් නාපෝලි ඉන්නේ. මේ ඉතින් එයාව අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕන. ඒ වගේම ඉතින් මේ බෑන්ඩ් එක මේ අද වෙනකන් ආපු ගමනේ ඉතින් අපිට සපෝට් කරපු අය තව ඉන්නවා. ඉතින් හසිත ඉන්නවා. ඒ වගේම දුලංගල මතක් කරන්න ඕන. ඒ වගේම රංගජනි අපිට දෙන්න අනිවාර්යයෙන් මතක් කරන්න ඕන. අපිත් එක්ක හැම වෙලේම ඉන්නේ අපේ සවුන්ඩ් ඉන්ජිනියර් කරන්න දෙන්න. ඉතින් ඒ කට්ටිය තමයි ඉතින්. තව ඉතින් සමහර විට නොකියපු අමතක වෙච්ච අය ඇති. නමුත් ඉතින් හැමෝටම තෑන්ක් කරනවා නේද? ඉතින් ඉෂාන් අයියා මං අහුවා. බෑන්ඩ් එකක් පටන් ගන්න කෙනෙක් හිතන් ඉන්නවා නම් ඉතාලියේ හරි ලංකාවේ හරි ඒ කෙනෙක්ට දෙන්න තියෙන ඇඩ්වයිස් එක මොකක්ද? ඒ කෙනෙකුට දෙන්න තියෙන ඇඩ්වයිස් එක තමයි ඇත්තටම අපි අපේ තියෙන එකමුතුකම තමයි පළවෙනිම දේ. ඔව්. එකමුතුකම කියන්නේ දැන් සාමාන්‍ය ගොඩක් අය ළඟ තියෙන එකමුතුකම තියෙනවා. අපි නෑ කියනවා නෙමෙයි. ඒක තියෙනවා. ඒත් එතන තියෙන්නේ මනිෂා මේ එකිනෙකාට දක්වන ගරුත්වය සහ මේ ඒක අපේ ඒක අර අවස්ථාවන වෙනස් වෙනවද එකමුතුකම. ඒක නිසා පළවෙනිම දේ තියෙන්නේ අපි එකිනෙකාට තියෙන ගෞරවය. මේ අපි ඔක්කොම මෙතන ඉන්න එක එක වයසවල ඉන්නේ. මොනවද දෙයක් කරන්න එකමුතුකම මියුසික්. ඔව් ඒ කියන්නේ එකිනෙකාට දක්වන ගෞරවය මේ ඒක සහ අහුම්කම් දීම. ඒ කියන්නේ අපි එකිනෙකාට මේ අහුම්කම් දෙනවා කොච්චර හැමදේම මොනවද තිබ්බද අපි එරයිමා එයා ගිටාරිස් මම කීබෝඩිස් එතකොට අපි දෙන්න කතා කරද්දී යත්ත ආමාක් වල එහෙමද මං එරා එහෙමද හරි චරිතය හරි ඔව් මම හරි ඕකේ චරිතය අපි එහෙම අර හැමතිස්සෙම අපේ තියෙනවා මේ ඒ ගෞරවය අර එකිනෙකාට දක්වලා අර අපි දාගෙන ඉන්න ප්‍රතිරූපය. හරි. ඒතකොට අර ඒක බලපානවා. ඉතින් සහ මේ ඒක තමයි ඉතින් අපිට තියෙන්නේ කියන්නේ අපේ තියෙන එකමුතු කරන අනිත් එක තමයි අතාරින්න හොඳ නැහැ කරන වැඩි ලොකු කැමැත්තකින් ඒක කරගෙන යන්න ඕන. කොච්චර බාධා ආවත් ඉතින් ඒක හරි කැමැත්තෙන් කරන්න ඕනේ කරන වැඩි. ඔව් ඒක අර නෙගටිව් වයිබ් එකක් දෙන්නේ නැතුව හැමතිස්සෙම කියන්නේ අපි දැන් ගොඩක් වෙලාවට ඕක තියෙනවා අපේ මේ කවුරුහරි අපි කෙනෙක් දැක්කම අපි ඕකට කිව්වොත් නෑ ඒක හරියන්නේ නැහැ කියලා පටන් ගත්තොත් අපි එතරම් වැඩ යන්නේ මේක හරියන්නේ මේක හරියන්නේ. එතකොට ඒ කියන්නේ හැමතිස්සෙම පොසිටිව් වෙන්න ඕන. පොසිටිව් වෙනවා. අනේ ඒක තියෙනවා සහ අර තියෙන්නේ නම් පළවෙනිම දේ ඉතින් අපේ මේ එක වෙලාව ඇත්තටම කෙටියෙන්ම කිව්වොත් මියුසික් අමතක කරලා අපි මෙතන අපේ කට්ටිය අතර ඉන්න නිසා තමයි අපිට මේ යන්න පුළුවන්. ඒතර බෑන්ඩ් එකක් කරගෙන යන්න ලේසි. මොකද විශේෂයෙන් මෙහි ප්‍රශ්න ගොඩක් එනවා බෑන්ඩ් එකක් කරන අර කිව්වා වගේ ජොබ් කරගෙන ඉන්නේ. ඒතර ප්‍රශ්න ගොඩක් තියෙනවා. මොකද හිතන්නේ ලංකාව ජීවිතයයි ඉතාලි ජීවිතය කියන්නේ හරිම වෙනස්. මොකද මං හිතන්නේ පළවෙනි දේ කාලය. අපිට තියෙන කාලය ඒ දේවල් එක්ක වැඩ එන විදිය ඒව සම්පූර්ණ වෙනස් මනිෂා. ඉතින් ඒකට බලපාන අපි කට්ටියම එක තැනක ඉන්න ඕන. ඒක ඒක කියන්න ඕන. දැන් අපි ඇත්තටම වැඩකදී දැන් අපි සතියකට අපි ප්‍රැක්ටිස් කරන අපිට කාලේ දෙන්නේ පැය 6යි. අපි මේ හැම වැඩක්ම කරන්නේ ඔය පැය 6 කරලා තමයි සතියට. අපිට ගෙවල් වල හැමදේම අපි ඔය මාසෙට චරිත බැලුවොත් ඩ්‍රම අපි යාට ගෙදර ප්‍රැක්ටිස් කරන්න බෑ. කවුරුත් දන්නවා ගෙවල් වල සද්ද බද්ද දාන්න බෑ කියලා. සම්පූර්ණ වෙනස්. දැන් අපිට උනත් මට උදන්ටයි වොයිස් ට්‍රේනින් කරනවා නම් කාමරයක ඇතුළට ගිහිල්ලා ජනෙල් දොරවල් වහගෙන තමයි ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ගෙවල් වල අපි ඉන්නේ. හැම කෙනාටම මේවයි. ඉතින් ඒකින්ද මනිෂා තව දෙයක් කියනවා මේ අපි දැන් නැත්තම් බලයි මේ අපි හැමතිස්සෙම පොසිටිව්ම දේ කතා කරනවා කියන එක. ඒකත් වෙන්න බැරි දෙයක් නේද මේ මේක සාමාන්‍ය වෙන්න බැරි දෙයක් පොසිටිව්ම කියන එක නෙමෙයි.
අපි අතරත් මේ උණුසුම් වෙන කතා තියෙනවා ටිකක් සමහරවිට. ඒ කියන්නේ ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ එක්කෙනෙක් කියනවා හරි එහෙම අර කියන්නේ අපේ වෙලාවල් එක්ක සමහරලාට ඒ දාන වැඩේ යනවා අපි චුට්ටක් අපි අතරත් මේ උණුසුම් වෙන වෙලාවල් තියෙනවා. ඒක හොඳම දේ අපි ඒක ඉක්මනට ක්ලියර් කරගන්න. ඒක වැඩි වෙලාවක් තියෙන්නේ. පොඩි විනාඩි 5යි 10යි. නැත්තම් අපි ඔක්කොම මේ ඒක තමයි ලොකුම දේ. තමයි අමාරුයි නේ. අමාරු. අන්න ඒක මොකක්ද? පේෂන් නැත්තම් කරන්න අමාරුයි. ඉවසීම තියෙනවා. ඉවසීම තියෙනවනේ ඕනම දෙයක් කරත් ඒක. ඔව් දැන් අපි කවුරු හරි දැන් මම මොන හරි අවුලකින් හිටියොත් ඒ කියන්නේ ඒක ටක්ගාලා ඒ කියන්නේ අපි එක්කෙනෙක් නෙමෙයි. මේ ඔක්කොම කතා කරලා හරි කොහොමද? හරි නේද? හරි අපි තමයි වෙලාව ගන්න හරියට. එන්නේ පූල් වෙලා අර ඒ වගේ තමයි. ඒ කියන්නේ වාට ඉඩ දෙනවා පොඩ්ඩක්. ඉඩදී මන්න හරි. එතන තියෙන පළවෙනිම දේ. මොකද මං හිතනවා අපි හැමෝටම සාමාන්‍යයෙන් හැමතිස්සෙම අපි පොසිටිව් නෑනේ. ඒ කියන්නේ අපි උදේ නැගිට ගමන් හැමතිස්සෙම අර hina වෙලා නැගිටින්නේ නෑ. ඒක තියෙනවා ඒක අපේ ඒක මනුස්සකම. මේක මට පෞද්ගලිකව කියන්න ඕනේ. ඒක මාර මානසික ගතියක්. ඒ කියන්නේ කවදාවත් කිසිම වෙලාවක මම මට එන පොඩි මම පොඩ්ඩක් මේ වුණොත් ඊට පස්සේ කට්ටිය මැවෙන්න කියන කම අපේ මේ වෙලාව කියන්නේ සල්ලි. ඒ කියන්නේ අපි ගෙවනවා අපි හැම අපි ප්‍රැක්ටිස් කරන් ගෙවලා එතකොට ඒතොර යන විනාඩියලත් අපි ගෙවලානේ කරන්නේ. ඒත් මොකක් කරේ අවුලක් තිබ්බොත් අපි ඒක නෙමෙයි හිතන්නේ මේ කට්ටිය. ඒ කියන්නේ නෑ අපි ක්ලියර් වෙලා යමු ඉස්සෙල්ලා. ඔව් සමහර දවස්වල අපි පැය 4-5 ප්‍රැක්ටිස් දාගත්තොත් සමහර වෙලාවට සින්දු දෙකයි බලන්නේ. ඔව් එහෙම අවස්ථා තියෙනවා. ඔව් අපි ක්ලියර් කරගෙන ඉන්නේ එතන. ඊට පස්සේ ඒක මම හිතන්නේ පොඩි කාලේ ගත කරත් ඔයගලන් ඒක මෙමරි එකක්. ඒ පොඩි කාලේ ගත කරත්. ඒ කියන්නේ ඔයගලන් අද මෙතනට ඇවිල්ලා කියනවානේ. ඒක නෙමෙයි. ඒක හොඳ දෙයක් මං හිතන්නේ. මං හිතන්නේ සල්ලි කියන්නේ එනවා යනවා දෙයක්. සල්ලි අපි කොච්චර වේදන් කරත් එතන වඩා සන්තෝෂයක් නැත්නම් මම හිතන්නේ වැඩක් නැහැ කියලා. ඔයගොල්ලෝ දැන් මෙතනට ඇවිල්ලා කියනවා hina වෙවි මෙහෙම වුණා කියලා. ඒ ඔය අමතක කරන්න බැරි දේවල්. ඔය සල්ලි කියලා මම හිතන්නේ ගන්න පුළුවන් කියලා. නේ මම හිතනවා මම පර්සනලි මම හිතනවා ඒක. මාරක් දෙකින් ජීවිතේ. එතකොට මට අහන්න ඕනේ ඉෂානයි. ඔව්. ඉෂානයි මම ඇහුවොත් බෑන්ඩ් මෙම්බර්ස්ව එක වචනයකින් ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න කියලා. අපි පටන් ගමු නේ සංජු අයියා. හදිස්සිකාරය. ඒක බෑන්ඩ් එකේ හදිස්සිම පුද්ගලයා. ඒ කියන්නේ කලබලම පුද්ගලයා කවුද කියලා පෙන්වන්න පුළුවන්. කෙලින්ම සංජු කවුද? ඒ වගේම මාර අය ගැන කතා කරන්න දෙන්නේ. අශාර වෙලාවට වැඩ කරන්නේ. කෙලින්ම කියනවා නම් බෑන්ඩ් එකේ වෙලාවට වැඩ කරන්න පුද්ගලයා. වැඩේ දේවල් කතා කරනවා. මෙයා ෆෝන් ආන්සර් කරන්නේ පළවෙනි දේ තමයි නිදිය ගන්න එක. අර මෙයා වගේ පොඩ්ඩක්. ඔව් මෙයාත් ඒ වගේ. දෙන්න එක සමානයි දෙන්නගේ කවයිස් වගේ. චරිතය ගැන කියන්නේ නිහතමානී පුද්ගලයා හැම දෙයකම හරි හැම දෙයකම අපි එවිලින් ඉන්න බහින්න කිව්වම වෙලාවට එනවා කරනවා හැම දෙයක්ම ඒ වගේම තමයි මාර්කෝ මල්ලිගෙන් කියන්න ඕන. මාර්කෝ තමයි මේ බෑන්ඩ් එක ඇතුලේ කියන්නේ මියුසික් සම්බන්ධ ලොකු මෙහෙවරක් කරන ඇතුලේ යා ගොඩක් ප්‍රෝග්‍රෑම් කරන්නේ හැම දෙයක්ම ඇතුලේ ඇරේන්ජ්මන්ට් හැම දෙයක්ම මෙයා තමයි අද වෙනකම් මේ බෑන්ඩ් එක ආපු දුරකදී මේ හැමෝගෙම සහයෝගය තිබ්බා වගේම මෙයා ලොකු සහයෝගයක් දුන්න බෑන්ඩ් එකේ කට්ටිය විදිහට අරගෙන යනවා. ඒක නම් කියන්න ඕන අනිවාර්යයෙන්. එතකොට උදම් මේක උදම් ගැන කියනවා නම් ඉතින් මොකද බාලයක් ඉතින් බාලම ඔව් බාලම අපේ බෑන්ඩ් එකේ බාලයා පොඩි එහෙනම් දැන් මම දැන් ඉෂාන් අයියා මේ ප්‍රශ්නේ අහුවා. මම දැන් බෑන්ඩ් මෙම්බර්ස්ලාගෙන් අහුවොත් ඉෂාන් අයියා ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න කියලා. එක වචනේ මම දැන් ඉන්ට්‍රොඩියුස් කරා. උදම් වෙන්න පුළුවන්. නෑ නෙමෙයි. එයා වචනකින් හරි අමාරු. වචනකින් කිව්වා ලීඩර්. ලීඩර්. ඒ කියන්නේ ඒ වචනේ තේරුම හරියටම දන්නේ එක තමයි ඉෂාන් අයියා. ඒ කියන්නේ හැමෝමත් එක කතා බහ කරලා. ඒ කියන්නේ හැමෝම බැලන්ස් කරන්න අපි ඔක්කොගෙම හැංගීම් වචනේ උදම් කිව්වා ලීඩර්. මොකද මනිෂා ලීඩර් සහ බොස් කියන්නේ දෙන්නේ. ඒ කියන්නේ අපි අරන් යනවා. ඒ අරන් යන එකෙන් තියෙන කියන්නේ යා පෙන්නලා ඉන්නේ මේක කරන්න කියලා නෙමෙයි ඉන්නේ. මෙහෙම කරලා කියලා කරමුද? කරමු අපි අරගෙන යනවා. එයා හරිම ඕපන් ඒ කියන්නේ. මාර්ග කිව්වා වගේ සමහර ඒගොල්ලෝ මනීෂා මේ
වැරදිව තේරුම් ගන්නේ බොස්ුයි ලීඩර්. බොස් කියන එක ලීඩර් කියන එක තේරුම් ගන්නවා. මේ ලීඩර් කෙනෙක්. අපි අරගෙන යනවා. එයා තමයි ඉස්සරහින් යන්නේ. අපි අරන් යනවා. අපිට මේ මම ඇත්තටම පෞද්ගලික කැමති නෑ. අර මේක කරන්න මේක අනිවාර්යයි. එහෙම නෑ. මම හිතන්නේ එහෙම කරනකොට පොඩක් වැඩ කරන්න අමාරුයි. එහෙම කරන්න අමාරුයි. ඒක අපි හැම වෙලේම හිතන්න ඕන අපි කෙනාට එක්කෙනා ගොඩක් වෙනස් මේ ජීවත් වෙන විදි සමහරවිට සමහරට උදේ වැඩ සමහර එකලාවට අපි දැන් කියන්න ඕන මේ අපි එක ෂෝ එකක් ගහද්දි චරිතය වැඩ කරලා ඉවරලා දැන් දුවගෙන ආවා එක හදිස්සියෙ ඉන්න හાર્ඩ් වැඩක් කරලා දුවගෙන ඇවිල්ලා අර පැය 6ක් විතර ඩ්‍රම් එකේ ඉඳන් ප්ලේ කරනවා. ඒක තමයි මම හිතන්නේ දෙයක් කරගෙන යනවා නම් උනම් මහසි වෙනවා හැම කෙනාගෙනම හිතන්න ඕන හැම කෙනාම වල පිටාව හිතන්න ඕන මොනද මම හිතන්නේ දැන් අයියා විතරක් නෙවෙයි වැඩ කරන්නේ අනිත් ඔක්කොම ජොබ් කරනවා. ඒකට මම හිතනවා අතන ඔයගොල්ලන්ගේ බෑන්ඩ් එක හරිම ලස්සනයි. මොකද හිතනවා ඒක තමයි ඒ කියන්නේ Taman ගැන විතරක් නෙවෙයි හිතන්නේ අනිත් හැමෝම ගැනම හිතනවා. ඉතින් ඒක තමයි මම හිතන්නේ හොඳ يعني බෑන්ඩ් එක අද අපි ඇත්තටම අපිට වෙන යාළුවෝ ආශ්‍රය ගන්න වෙලාවක් නැහැ. يعني අපි අපේ ජොබ් කරලා අපිව ආශ්‍රය කරගත්තාම අපිට වෙන යාළුවෝ ඇත්තටම නැහැ අලුත් යාළුවෝ. කියලා ආශ්‍රය ගන්න වෙලාව මදි ඇත්තටම. ඒ තරම් පවුලක් වගේ අපි එකමුතු ඉන්නේ. ඕනෙත් නැහැ. දැන් මේ තියෙන ඉන්ස්ට්‍රුමන්ට්ස් ඔක්කොම ටිකක් ප්ලේ කරනවා. ඔව් ඔක්කොම කරනවා. ඉවර කරන්න කලින් මම පොඩි ගේම් එකක් ඕගනයිස් කරා. මේ ගේම් එක තමයි මම කරලා තියෙනවා මම කවදාවත් කරලා නැහැ. මේ ගේම් එක තමයි මම ප්‍රශ්න 10ක් අහනවා ඔක්කොමලා බෑන්ඩ් මෙම්බර්ස්ලාගෙන්. මට කියන්න ඕනේ මේ ප්‍රශ්නේ, කියන්නේ මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනේ. මම කරලා තියෙනවා මම කවදාවත් කරලා නැහැ කියලා. හරිද? දැන් මම ඔයාලට දෙන්නම් කොළ ටික පාස් කරා. නෑ එක යනවා. ඉස්සරහට එක කොළයි තියෙන්නේ. රාගිය කොනේ? අපි අතේ මේකේ එක කොළයි. හරි? තව එකක් ඕනේ නේ? හරි ඔන්න මම ඕ සරින්නවා. ඔන්න මම දැන් ප්‍රශ්න 10ක් අහනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි ඇඟ හොදද්දි සින්දු කියලා තියනවද හයිය? දෙවැනි ප්‍රශ්නේ තමයි බෑන්ඩ් ප්‍රැක්ටිස් කරන දවස්වලදී බොරු ලෙඩක් දාලා ගෙදර ඉඳලා තියනවද කම්මැලි කමද? අත්තක් දන්නේ නැහැ නේ කියන්නේ. මට පොඩ්ඩක් අන්න එච්චරයි මම කරලා තියෙනවා. ඒක අල්ලගන්න. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ තමයි බොරු කියලා තියනවද බෑන්ඩ් මෙම්බර් කෙනෙක්ට? ඔක්කොම කරලා තියෙනවා. මම දැනට දැක්කේ මේ මාර්ක් වගේ තමයි මේ දෙකෙන් බලන්න මාර්ක් වගේ කොච්චර හොඳද කියන්නේ. නෑ හොඳ නිසා නෙමෙයි. ඒක කරලා ලීලත් මේව කරනවා. අපෝ ලී ඒක කියන්නවා නෑ. මේ දන්නවනේ ඉතින් කට්ටිය ප්ලෑන් කරගෙන බොරු කියනවා ඉතින්. ඔව් නැත්තම් බෑ. මේක දැන් මේ පැනලා යන්නේ ඒක කියනවා. නෑ ඇත්ත කියලා කවදාවත් ඒක කරන්න අමාරුයි. ඒක ඇත්ත. ඒ වගේ අවස්ථාවලදී කියනවා කට්ටිය එකතු කරගන්න සමහර දේවල් ඉතින් කියනවා. අදත් ඒ වගේම. ඔව් අද හැමදාම වෙනවා ඒක. අර වෙලාව ෂෝල්ඩර් වගේ වෙලාව 9 මාට එන්නේ අපි එක්ක මේ ප්ලෑන් කරලා තියෙන්නේ මම 8 මාට දිදෙන්නේ. ඔව් අද ඒකට වැඩි මතක් කරන්නේ ඔය. හතරවෙනි ප්‍රශ්නේ තමයි ලියලා තියෙනවද සින්දුවක් පරණ ආදරවන්තියක් ගැන? එක්ස් කෙනෙක් ගැන ලියලා තියෙනවද සින්දුවක්? බ්‍රේක් අප් වුණාට පස්සේ. බෑ. මම කරලා තියෙනවා. සිතාව. චරිත යෝවා කරලා තියෙනවද? නෑ. පෙන්නන්න බය වෙලා වගේ. පස්වෙනි එක තමයි ඉවෙන්ට් එකක් කරද්දී සින්දුවක ලිරික්ස් අමතක වෙලා තියෙනවා. මම බ්‍රේම් වෙනවා. ඒ දෙන්න විතරයි. ඒ වගේ අවස්ථාවද? මෑතක වුණා මෙයාගේ. ඒ වගේ
මුණා මොනවද කරන්නේ ඔයගොල්ලෝ? ගුරු කියනවා. ගුරු කියනවා. අහුවෙලා නැද්ද ගුරු කියලා? සින්දු කියන්නේ. රෙකෝඩ් වෙලා පස්සේ හදන එහෙම. ඔව්. හයවෙනි එක තමයි කවුරු හරි දැන් අපි දන්නා සාමාන්‍ය බාලයකට ගියාම වයස අහනවානේ. ඔව්. ඒක වකයි ඩ්‍රින්ක් එකක් එහෙම ගන්න ඕනකොට. ඒතකොට වයස අහද්දි බොරු වයසක් කියලා තියෙනවද ඔයගොල්ලන්ගේ තරුණ කාලේදී? දැන් උදාමයි නම් කොහොමද තරුණයි? ඒක පේනවා වයස. එහෙනම් අපිත් තාම කව. ඔව් ඒක නෙම කියනවා නේ. හරිනේ. බොරු වයස තාමවත් කියනවා. ලංකාවේ පොඩි ඔව් කොහොම බලන්න තාම මනාපැලක කවුරුත් නැති ඉඳලා ඉතින් කට්ටිය අත වයස දැනට කියනවා. මේ ඔය ප්‍රශ්නයක් නැහැ නේද මම බොරු කියලා. අද එක්කෙනෙක් ඉන්නවා රත්න. බොරු මයින්ඩ්සෙට් එක. අල් හත්වෙනි ප්‍රශ්නේ තමයි ජීවිතේ කලින් කරපු දෙයකට තාම පසුතැවෙනවා. ඒකට නැහැ කියනවා. ඔව්. අටවෙනි ප්‍රශ්නේ තමයි ඔයාලට අපි දන්න සාමාන්‍යයෙන් අපිට ගොඩක් තෑගි හම් වෙනවා බර්ත්ඩේ වලට ක්‍රිස්මස් හැම දෙයකටම. ඒ හම්බුන තෑග්ගක් තව කෙනෙක්ට දීලා තියෙනවද අලුතෙන් ගත්ත තෑග්ගක් වගේ? නිකන් තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග වගේ. හැමෝම කරලා ඉන්නේ. ඕකේ ඉතින් හැමෝම කරනවා අනිවාර්යයෙන්. මාර්කෝ එනම් කරලා නැහැ. හොඳ ළමෙක් මාස්කෝ. බෑන්ඩ් එකේ ආවලට කරලා නැහැ වෙන වෙන. ඔව්. ඒක අපිට හරියට නෑ කියන්නේ සමහර අපිට අවශ්‍ය වෙන්නේ නෑ වගේ කියලා හිතුනොත් අපි ඒක දෙනවා. ඔව්. ඒක තමයි තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග. ඉතින් දැන් අන්තිම ප්‍රශ්නේ තමයි දැන් මම අහුවා හැම ප්‍රශ්නයකටම ඔයගොල්ලන් ඇත්තට උත්තර දුන්නා. නැත්තම් බොරු මොකද මේ ඉරෝන් නේ ඉස්සරේ කොට බලු නෑ නෑ. ඇත්තටම දුන්නද? හරි. මම ඇත්තටම මේ අපි ගත කරපු පොඩි කාලය මට ඇත්තටම මම විඳුණා ගොඩක්. මම හිතනවා ඔයගොල්ලෝත් විඳුණා. අපි ඒ වගේ දෙයක් අතටම කියනවා අපි ගොඩක් විනෝද. ඒ වගේම හැමෝම හිනා වෙනවා දැක්කා මම හිතනවා ඔයගොල්ලන් හොඳ කාලයක් මාත් එක්ක ගත කරා කියලා. ඉතින් ඇත්තටම ගොඩක් ස්තුතියි මේ මගේ ඉන්විටේෂන් එකට ආපු එකට. ඉතින් ෂාන් අයියේ ඇත්තටම ගොඩක් ස්තුතියි අද මාත් මේ පොඩි කාලේ ගත කරාට. මාත් ඒ විතර නේ ඔයාලා මගේ රසිකයන් එක්කත් ගත කරා. ඒක ඇත්තටම ගොඩක් ස්තුතියි ඒකට. මම හිතනවා ඔයගොල්ලන් විනෝද වුණා කියලා. මොකද මම ගොඩක් විනෝද වුණා. ඔයාලට බොහොම ස්තුතියි මනීෂා අපිට ආරාධනා කරා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඔව් ඉතින් ඇත්තටම පොඩි දෙයක් කියන්න ඉතින් මනීෂාට. ඔක්කොම ඉතින් කිව්වනේ ස්තුතියි කියලා. අපි ඉතින් කට්ටියටම කියමු ඔයාගේ YouTube channel එකටයි Facebook එකටයි Instagram එකට like කරලා ඒ වගේම YouTube channel එකට subscribe කරලා හොඳ support එකක් දෙන්න ඉතින්. Thank you. මම ඇත්තටම ගොඩක් මම ඒ වගේ දේවල් වලට appreciate කරනවා. يعني ස්තුතියි මම. ස්තුතිවන්තයි. සිංහලෙන් හරි මම ඇත්තටම ගොඩක් විනෝද වුණා. මොකද මේ බෑන්ඩ් එක ගොඩක් ලස්සනයි. ඔයගොල්ලන් හරි එකමුතුයි. මම ඉෂාන් අයත් එක්ක මේ වැඩේ කතා කරද්දී අයියගෙත් පෙනුණා ඕමනාවක්. ඒතර මටත් ආසයි තුණා. මම මගේ තාත්තගෙන් ගියොත් එහෙම මම දැන් මේ සත්‍යයක් නා අයියා දන්නවනේ මම කෝල් කරගෙන අහනවා. මම ඇත්තටම ගොඩක් ආසාවෙන් කරේ මේ වැඩේ. මම හැම වැඩම කරන්නේ එහෙමයි. ඒනට මම අද මේ පළවෙනි මේ වීඩියෝ එකෙන් මම ගොඩක් විනෝද වුණා. ඉතින් ඒ වගේම බලපු කට්ටියට ගොඩක් ස්තුතියි. ඒ වගේම chapter 1 මිලාන බෑන්ඩ් එක follow කරන්න. එයාලා ඉන්නවා YouTube එකේ ඉන්නවා, Facebook එකේ ඉන්නවා. එයාලගේ page එක like කරන්න. ඉතින් මේ වීඩියෝ එක බලපු කට්ටියට ගොඩක් ස්තුතියි. ඒ වගේම මගේ නාලිකාවට subscribe කරන්න. මගේ වීඩියෝ එක like කරන්න. ඒ වගේම මට අද specially thanks කරන්න ඕනේ මට උදව් කරන්න අපු එක්කෙනාට කැමරාමන්ට ජනිත් මල්ලි ගොඩක් ස්තුතියි යාට. ඉතින් මං හිතනවා ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බ වෙනවා කියලා. संतापमावती संवेदना में दुहे संवेग गई
ගන්වා සිටින් වෙන්වීම මා ඇගින් සන්තාපමාවති සංවේදනා දුරේ සංවේගයෙන් ගන්වා සිටින් වෙන්වීම මා ඇගින් තරුවක් ලෙසින් වෙලපී හඬාරේ දෙවියක් හිමි තනි දෙමන් තලේ නොසෙලී රැඳී හඳුනක් ඇගී නෙතේ හඬදා කියයි නටමුන් අතීතේ සන්තාපමාවති සංවේදනා මෙගුරේ සංවේගයෙන් ගන්වා සිටින් වෙන්වීම මා ඇකින් සන්තාපමාවති සංවේදනා මෙගුරේ සංවේගයෙන් ගන්වා සිටින් වෙන්වීම මා ඇකින් සඳවතියේ ඔබ මගේමයයි කියාලා මං අහස බලා උන්නා මං අහස බලා උන්නා ඇසිපිය හෙළනායි සුළු මොහොත පවාමා වලාකුළට ඔබ මුවා වෙලා ඇයි මගේ සඳවතියේ ඔබ මගේම යයි කියාලා මං අහස බලා උන්නා මං අහස බලා උන්නා ඇසිපිය හෙළනායි සුළු මොහොත පවාමා වලාකුළට ඔබ මුවා වෙලා ඇයි මගේ සඳවතියේ රැඳින්නේ මානිත් මානේ නිවෙන්නේ මේ යාමේ මාරිතවනුයි මාහඬවනුයි සඳවතියේ මායි තනිකෙරුවේ සඳවතියේ ඔබ මගේම යයි කියාලා මං අහස බලා උන්නා මං අහස බලා උන්නා ඇසිපිය හෙළනායි සුළු මොහොත පවාමා වලාකුළට ඔබ මුවා
ඇයි මගේ සඳවතියේ